අයිබෝන් සුබ දවසක් 2022 අගෝස්තු මාසයේ 9 වෙනිදා දාගහරුවද දවස උදෑසන ජාතික පුවත්පත් ටික අප වෙත ලැබී තිබෙනවා. දවසේ පත්තර බලන්නටයි අප සූදානම් වෙන්නේ. ඔබට ඇසුණු නොඇසුණු පුවත් ඒ වගේම ඔබේ ඇසට හසු වුණු නොඇසුණු පුවත් ගණනාවක් අද ජාතික පුවත්පත්වල පළවෙනවා. මේ පිළිබඳව විමසා බලමු. අපි ඉක්මනින් බලමු දවසේ පුවත්පත්වල සිරස්තල කොයි ආකාරයෙන්ද ලියවිලා තිබෙන්නේ කියලා. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට අපි සූදානම්. අපිත් එක්ක එකතු වෙන්නට කියලා අපි ආරාධනා කරමින් දවසේ පත්තර අපි ආරම්භ කරනවා. පළමුව අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පත සඳහන් කරනවා ඊයේ දවසේ විද්‍යුත් මාධ්‍ය හරහාත් ඒ වගේම මීට දින ගණනාවක ඉඳලා මේ කාරණාව පිළිබඳව සමාජය කතා කරුණා. ඒ තමයි ඉතාමත්ම අධික ලෙස ගෙවුණු මාස කිහිපය තුල ලිට්‍රු ගෑස් සහ වෙනත් ගෑස් වර්ගවල ගණන් ඉහළ ගියා. විශේෂයෙන්ම ඔබට අසන්නට දකින්නට ලැබුණේ ඇතැම් තැන්වල දිගු පෝලිම් හැදුනා ගෑස් පිළිබඳ අර්බුදය නිසා. නමුත් ඊයේ දවසේදී මේ මිල ගණන් ඉහළ යෑම ආර්ථික අර්බුදය හමුවේ මිල ගණන් ඉහළ යෑම වෙනුවට ආපසු මිල ගණන් අඩුවීමක් පිළිබඳව අද පුවත්පත්වල පළ කරන්නේ දිනමින වාර්තා කරනවා. ලිට්‍රෝ ගෑස් රුපියල් 246කින් අඩු කරයි යනුවෙන් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය මෙතෙක් පැවතියේ 4910ට දැන් 4664යි. ඒ කියන්නේ රුපියල් 246කින් අඩු වූ බව වාර්තා කරනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයේ තිබුණේ රුපියල් 1971කට දැන් රුපියල් 99කින් අඩු වෙලා 1872යි. මේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය මෙතෙක් පැවතියේ රුපියල් 914කට රුපියල් 45කින් අඩු වුණා. යනු රුපියල් 859යි කියලායි සටහන් කරන්නේ. ලිට්‍රෝ සභාපතිවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අනාවරණය කළා. ඒ වගේම ගෑස් මිල අඩුවීම පිළිබඳව සඳහන් කෙරෙද්දී මේ විශේෂම ඉතාමත්ම අධික ලෙස මිල ඉහළ ගියේ. හැබැයි යම් ලෙසකින් හරේ ජනතාවට එමගින් සහනයක් සැලසෙනවා. විශේෂම ලිට්‍රෝ ගෑස් සමාගමේ පරිපාලනය සම්බන්ධව පහුගිය දිනවල ඉතා දීර්ඝ වශයෙන් කතා කරුණා. ඒ තමයි සභාපතිවරුන් ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය කතා කළා. ඒ වගේම විදේශ රටවල් සමග ගිවිසුම් වලට එළඹීම, ඒ වගේම මේ තුල තිබෙන විවිධ අක්‍රමිකතා පිළිබඳව නව සභාපතිවරු මාධ්‍ය ඉස්සරහට අවිලා කතා කළා. සමාජයේ බොහෝ උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන් මේ පිළිබඳව විවිධ කාරණා සහ මත පළ කළා. හැබැයි සභාපතිවරයෙකුගේ කාර්යභාරයෙන් ඔබට ගිහිල්ලා ඔවුන් මත ප්‍රකාශ කළා පමණයි වැඩ කළේ නැහැ. නව සභාපති මුදිත පීරිස් මහතා වැඩ කාර්යයක බව නැවත සනහත කොට තිබෙනවා. ඔහු මෙයට පැමිණ ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ ගෑස් සිලින්ඩර් ජනතාවට හිගයකින් තොරව ලබා දෙන්නටත් ඒ වගේම මිල පාලනය කරන්නටත් එහෙම නැත්නම් මිල අඩු කරන්නටත් ඔහුට හැකියාව ලැබී තිබෙනවා. මේ පිළිබඳව අපි කතා කළ යුතුමයි. ගෙවුණු කාලේ කොවිඩ් වෙලාවේ ඉතාමත්ම අසීරුම වෙලාවේ රට වසා තිබුණු අවස්ථාවේ ඒ වකට හිටපු සභාපතිවරයා නීතිඥ අනිල් කොස්සත්ත මහත්තයා ඔහු නිවෙසටම ගෑස් සිලින්ඩරය ලබා දෙන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. ඊට පස්සේ තිසාර ජයසිංහ කියන සභාපතිවරයා මේ ආයතනයට ඇවිල්ලා ඔහු කටයුතු කළේ කොයි ආකාරයෙන්ද කියන්න පිළිබඳව ඔබට හොඳ හැටි සාක්ෂි තිබෙනවා. ඔහු මාධ්‍ය හමු පවත්වමින් විවිධ අදහස් පළ කළා. හැබැයි ඔහුට කරන්නට පුළුවන්කමක් ඇති වුණේ දෙයක් නැහැ. ඊට පස්සේ විජිත හේරත් මහතා එනවා මේ ආයතනයේට. විජිත හේරත් මහතා ඉල්ලා අස්වෙනවා මේ කටයුත්ත කරන්න බෑ කියලා. මුදිත පීරිස් මහතා තමන්ගේ වගකීම ඉටු කොට ඇති ආකාරය දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව පුවත් ගණනාවක් අද පුවත්පත් තුල පළ වෙනවා. ඒ වගේම ඒ පුවතින් අපිට යම් සහනයක් ලැබුණත් ආර්ථික අර්බුදයේ ගැටලු සහගත තැන් මතු කරන කාරණයි පුවත්පත් ගණනාවක දක්වන්නේ. ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨයට අවධානය යොමු කරන්නේ විදුලි ගාස්තුව 70%කින් නගී කියලායි දක්වා තිබෙන්නේ. උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව පුවත දක්වනවා. රංජන් කස්තුරි ලියන වාර්තාව විදුලි ගාස්තු අද සිට 60%ත් ඒ වගේම 70ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙනවා. විදුලි ගාස්තු ඉහළ දමන්නයි ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ බව තමයි පුවත දක්වා තිබෙන්නේ. පහුගිය කාලේ දිගින් දිගට මේ ප්‍රතික්ෂේප කළා. හැබැයි දැන් එය වැඩි කරන්නට වෙන බව මහජන උපයෝගිතා කමිෂන් සභාව තීන්දුව කර ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි අවධානය යොමු කරන්නේ මේ හා බැඳුණු පුවතක්. හැබැයි විදුලි ශේෂ්ත්‍රය හා සම්බන්ධ වෙන යම් කාරණාවක් විදුලි තැන්පතුවල පොලි පරිභෝගිකයින්ට ගෙවනවා කියලායි දක්වා තිබෙන්නේ. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි. බිල ගෙවන්න ප්‍රමාද වුණොත් ප්‍රමාද ගාස්තු අය කරනවා. තැන්පතුව ගැන ලංවීම කතා නෑ කියලා විදුලි පාරිභෝගිකින්ගේ සංගමීකරණ ප්‍රකාශයකුත් උපුටාගෙන තිබෙනවා. ජේ.ඒ. අබේනායක ගෙනෙන වාර්තාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරන තැන්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලි මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට පීවර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පොරොන්දුවක් ලබා දුන් බවයි පුවත දක්වා තිබෙන්නේ. විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ඇසෙන කතා එලෙසයි. ඒ වගේම ජල සම්පත් මණ්ඩලය පිළිබඳ ඇසෙන කතාවත් ඒ හා සමානයි. අරුණ පුවත්පතේ ප්‍රධාන සම ශීර්ෂය ලෙස අද උපුටා ගන්නේ ජල ගාස්තු ඉහළට යනුවෙන්
සමෘද්ධිලාභීන් ආගමික ස්ථාන සහ පාසල් වලට සීමා කියලා දක්වා තිබෙන උදේජීවී ඒකනායක ලියන වාර්තාව. ජල ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. සමෘද්ධිලාභීන් කුලී වැසියන් ආගමික ස්ථාන හා පාසල් සඳහා ජල ගාස්තු සංශෝධනය නොකරන අතර අනිකුත් සියලුම ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බවයි පුවත දක්වා තිබෙන්නේ. සමෘද්ධිලාභීන් කුලී නිවැසියන් ආගමික ස්ථාන සහ පාසල් සඳහා නියමිත පාරිභෝජන කාල සීමාව ලබා දෙන අතර ඉක්ම වූ පසු ගෘහස්ත ගාස්තු අය කිරීමට නිර්දේශ කර තිබෙන එම කාල සීමාව ඉක්මවීමෙන් පස්සේ ගෘහස්ත ගාස්තු අය කිරීමට නිර්දේශ කර තිබෙන බවයි පුවත දක්වා තිබෙන්නේ. ජල ගාස්තු වැඩි කිරීමට නොහැකි වීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය වැඩි පාඩුවක් ලබන අතර 2018 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් මිලියන 3136ක් ජල පාරිභෝගිකයන් විසින් ගෙවා නොමැති බවයි පුවත දක්වා තිබෙන්නේ. එම මුදල මේ වන විට එකතු කරමින් පවතින බව ජල සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ගෘහස්ත හා ගෘහස්ත නොවන කාණ්ඩ දෙකක් යටතේ ජල ගාස්තු සංශෝධනය සිදුවන අතර අවම කොටස් 4කට ස්ථාවර ගාස්තු වශයෙන් රුපියල් 20 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමට නියමිත බවයි පුවත දක්වා තිබෙන්නේ. බොහෝ පිරිසක් ජල බිල්පත් නොගෙවූ බවටයි වාර්තා වෙන්නේ. එකතුව බලපුවාම රුපියල් මිලියන ගණනකින්. හැබැයි බොහෝ පාර්ශව අපි දැක්ක පහුගිය දවස්වල පුවත්පත් වාර්තා කළා. ඇතැම් ප්‍රබල පාර්ශව බිල් මේ ආකාරයෙන් ගෙවලා නැහැ කියලා. ඒ නිසා සාමාන්‍ය වැසියන්ගෙන් විදුලි බිල වැඩි කරලා ඒ මුදල් අය කරගන්නට උත්සාහ කරනවා නම් එය පියවා ගන්නට මණ්ඩලය උත්සාහ කරනවා නම් ඒතරම් කාලෝචිත නැහැ. නිසා ඔවුන්ගෙන් නොගෙවූ බිල්පත් වල මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. රුපියල් මිලියන 3136ක් ගෙවලා නැහැ කියලා එහි සඳහන් කර තිබුණේ. ඒ නිසා එම මුදල් සොයා ගැනීමට වෙනමම පරීක්ෂණ කරලා කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. මව්බිම පුවත්පතේ තවත් පුවතක් මේ ආකාරයෙන් පළ වෙනවා. තැපැල් ගාස්තුත් ඉහළට. විනීත එම් ගමගේ ලියන වාර්තාව. රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තු රුපියල් 50 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියනවා. මෙතරම් ගානකින් ඉතිහාසයේ කවදාවත් තැපැල් මුද්දරයක ගාස්තු වැඩි වෙලා නැහැ. ඉතිහාසයේ 7 2 3 4 5 වැඩි වුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව රුපියල 2-3කින් වැඩි වුණා. අවසානයේ රුපියල් 5කින් 10 15 වුණා. දැන් රුපියල් 15 මුද්දරය රුපියල් 50 දක්වා වැඩි කරන්නට මේ මාස 15 වෙනිදාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම මේ මාසය තුල ගාස්තු සංශෝධනය සිදුවන බව ආරංචි මාර්ග වලින් පැවසෙන බවයි පුවත වාර්තා කොට තිබෙන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සම ශීර්ෂ පාඨයට අපි නැවත අවධානය යොමු කරනවා. රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණ කතාව බොරු කියලා කියන ප්‍රකාශයක් උපුටාගෙන තිබෙන්නේ. කිරියල්ලගේ කතාවට හර්ෂගෙන් උත්තර කියලායි දක්වා තිබෙන්නේ. නයන තරංග ගමගේගේ වාර්තාව. මෙරට රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි යනුවෙන් පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කරන ලද ප්‍රකාශයකට මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබී තිබෙන බව පුවත දක්වනවා. මූල්‍ය අරමුදලේ එම කොන්දේසිය ආණ්ඩුව විසින් යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට එම යෝජනාවට විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවද කිරියල්ල මන්ත්‍රීවරයා පවසා තිබෙනවා. කිරියල්ල මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම අදාළ පාර්ශ්ව වෙතින් කරුණු සොයා බැලූ බව ප්‍රකාශ කරන හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් වලින් හෝ වෙනත් පාර්ශවයකින් එවැනි කොන්දේසියක් ශ්‍රී ලංකා රාජ්‍යයට පනවා නොමැති බවයි. ආචාර්ය හර්ෂද සිල්වා මහතා මූල්‍යමය කටයුතු පිළිබඳ වත්මන් රජයට සහාය පළ කරන්නට සූදානමින් සිටින පසුබිමේ ඇසෙන ප්‍රවෘත්ති සනාථ කරන්නක් ලෙසයි අපි එය දකින්නේ. අරුණ පුවත්පතේම පුවතකට අවධානය යොමු කරන්නේ විශ්‍රාම වයස් අඩු කළොත් පාරිතෝෂිතකයට කෝටි 2000ක් අච්චු ගහන්න ඕනෑ කියලා දක්වා තිබෙනවා. පාරිතෝෂිත මුදල් සඳහා රුපියල් කෝටි 200ක් අච්චු ගහන්නට සිද්ධ වෙන බව තමයි පුවත දක්වන්නේ. ආර්ථික අර්බුදය තවත් වැඩි වෙන ලකුණු නිලන්ත මදුරාවල ලියන වාර්තාව. විශ්‍රාම වයස් සීමාව අඩු කිරීමේ තීරණයත් සමග ඉහළ නිලධාරීන් දහසකට අධික පිරිසක් විශ්‍රාම යන අතර මේ නිසා විශ්‍රාමිකින් සඳහා ගෙවීමට ඇති විශ්‍රාම පාරිතෝෂිත මුදල් රුපියල් කෝටි 2000ක් ගෙවීමට සඳහා අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවනු ඇති බවයි පුවත මගින් දක්වා තිබෙන්නේ. මේ වන විට විශ්‍රාම ගොස් ඇති සේවකයන්ට ගෙවීමට ඇති හිඟ විශ්‍රාමික පාරිතෝෂිත මුදල රුපියල් කෝටි 1900ක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගයේ ඊයේ පැවසූ බව පුවත දක්වනවා. පවතින ආර්ථික අර්බුදය මත මෙම මුදල් හිඟය ගෙවීමට නම් අනිවාර්යයෙන්ම මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත් එය පවතින අර්බුදය තවත් උස්සන්න කරන්නක් බවත් එම ආරංචි මාර්ග වලින් පැවසෙනවා. වයස් සීමාව 65 දක්වා වැඩි කිරීමට පහුගිය රජය මගින් කටයුතු කළා. අයවැයෙන් යෝජනා කළාද මෙම මුදල රඳවා ගැනීම සඳහා අවශ්‍යතාවය මත වන ක්‍රමයකට යන්නට සිද්ධ වෙනවා. විශ්‍රාම වයස් සීමාව යලි යථා තත්ත්වයට ගෙන පැරණි තැනට ගෙනීම තුළ මෙම ප්‍රශ්නය මතුවන බවයි පුවත කරුණු වශයෙන් දක්වා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. ඉන්ධන අර්බුදය පිළිබඳව විශේෂ අමාත්‍යවරයා යම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. යම් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණා. අපි සමාජයේ මේ සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙසයි කිව්වේ. දිගු වාහන පෝලිම් සෑම ඉන්ධන හලකම දකින්නට ලැබුණා. QR කේත ක්‍රමය හරහා යම් විදිහකින් පෝලිම් නැති කොට ඇති බවක් දකින්නට ලැබෙනවා. හැබැයි ප්‍රශ්නය විසඳිලා නැහැ. නමුත්
තමන්ට කළ හැකි දේ කරන්නට විශේෂ භාර අමාත්‍යවරයා කටයුතු කිරීම ඉතාමත්ම පැසසුම දනවන්නක්. ලංකාදීප පුවත්පතේ පුවතකට අවධානය යොමු කරනවා ප්‍රධාන අනුසිරස්තලයේ ලෙස මෙය උපුටා ගන්නේ IOC ෂෙඩ් තව 50කට අවසර කියලා දක්වා තිබෙනවා. යොහන් බාසුර ලියන වාර්තාව දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක ආරම්භ කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අවසර දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසනවා. ඉන්දියන් ඔයිල් සමාගමට මෙම නව පිරවුම්හල් 50 ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් එම සමාගම මෙම වසර අවසන් වීමට පෙර පිරවුම්හල් ඉදිකිරීම ආරම්භ කරනු ඇති බවත් එම නිලධාරියා පැවසූ බවයි පුවත දක්වා තිබෙන්නේ. වර්ෂය අවසානයේ වැඩ ආරම්භ කරන්න නිසා දැන් තිබෙන අර්බුදයට මෙය විසඳුමක් දැයි ප්‍රශ්නයක් තිබෙනවා. දිනමින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරන්නේ විවිධ වාහනවලට තමන්ගේ නිවසේ තිබෙන වාහනයට කාර් එකට එහෙම නැත්නම් මෝටර් සයිකලයට ලැබෙන ඉන්ධන ප්‍රමාණය යම් විදිහකින් සෑහීමකටපත් වෙන්නට පිළිවන්. හැබැයි යම් කෙනෙකුගේ ආදායම උත්පාදනය කරන මාර්ගයක් වාහනේ හරහා සිද්ධ වෙනවා නම් ත්‍රිරෝද රථ උදාහරණයක් විදිහට බස් රථ මේ සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳ මැසිවිලි තමයි ඇසුනේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක්. පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්නට නම් බස් රථ අඛණ්ඩව මහා මාර්ගවල ධාවනය විය යුතුයි. හැබැයි බස් රථවල සඳහා ලබා දෙන ඉන්ධන ලීටර 40යි සතියකට. නිසා බස් රථයක් දුර ගමන් සේවා වැනි දෙයකට එක දවසක්වත් දුවා ගන්නට පුළුවන් කමක් නැහැ. දිනමින පුවත්පත වාර්තා කරනවා ලංගමට පෞද්ගලික බස් වලට නව QR කේතයක් කියලා විශේෂ භාර අමාත්‍යවරුන් දෙදෙනා කියන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාත් මේ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ දවසේ පවත්වා ඇති බවයි ඒ සඳහාත් අලුත් වැඩපිළිවෙලක් හඳුනා දීමට සූදානම් බවයි පුවත කරුණු වශයෙන් වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි අවධානය යොමු කරන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සංවර්ධන කමිටුවක් කියලායි මෙහි දක්වා තිබෙන්නේ. සභාපතිට කැබිනට් බලතල දෙන සූදානමක් කියලා දක්වා තිබෙනවා. මුල් පුටුව ධම්මික පෙරේරාට කියලා ලියලා තිබෙනවා. ජයසිරි මුණසිංහ ලියන වාර්තාව නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් බලය ඇති සංවර්ධන කමිටුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කමිටුවට මෙම පිහිටුවීමට නියමිත කමිටුවට යෝජිත මෙම සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම යෝජිත සංවර්ධන කමිටුවට පැවරෙන ප්‍රධාන වගකීම වන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් දිනමිනට ප්‍රකාශ කළ බවයි පුවත කරුණු වශයෙන් දක්වා තිබෙන්නේ. මේ කමිටු පිළිබඳව සර්වපාක්ෂික ආණ්ඩු හැදීම තුලත් විවිධ දේශපාලන පක්ෂ යෝජනා කරනවා. සමගි ජන බලවේගය මේ කාරණා පිළිබඳව මතු කළා. කමිටු හරහා පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් කරන්නටත් ඒ වගේම ආර්ථික අර්බුදය සඳහා අවශ්‍ය විසඳුම් සොයන්නටත් කටයුතු කරමු යන යෝජනාව ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවලදී අනාවරණය වුණා. නමුත් සමගි ජන බලවේගයේ පැත්තෙන් දැන් ඇසෙන්නේ ඊට හාත්පසින් වෙනස් කතා. ලංකාදීප වාර්තා කරනවා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කරන ප්‍රකාශයක් සර්වපාක්ෂික ආණ්ඩුවේ කාල සීමාව රටට හෙළි කරන්න කියලායි දක්වා තිබෙන්නේ. සුජිත් හේවාජුලිගේ වාර්තාව අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දෙයකටම පෙර මුලින්ම රටට හෙළි කරන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. ජනාධිපතිවරයා බොහෝ කරුණු කතා කළද තවමත් ඒ ගැන අදහසක් පළ කර නැතයි හෙතම සඳහන් කරනවා. ඕනෑම පක්ෂයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා කෙටි කාලයකට සහයෝගය ලබා දිය හැකිව දීර්ඝ කාලයක් ඒ සඳහා කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන කිරියල්ල මහතා සියලු දේ කළ හැකි පක්ෂීය අනන්‍යතාවය ආරක්ෂා කරන පදනමක් තුල බවයි දක්වා තිබෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සාකච්ඡා කළා. ඒ වගේම දැන් විවිධ දේශපාලන පක්ෂ දක්වන අදහස් පිළිබඳවත් අද පුවත්පත් බොහෝමයක පළ වෙනවා. අපි නැවතත් දවසේ පත්තර සමගින් අපි බලමු සෙසු පුවත් පිළිබඳව අවධානය යොමු කර විශේෂයෙන්ම දකින්නට ලැබුණේ පහුගිය දිනවල සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ කරන ලද කාරණා පිළිබඳව අරුණ පුවත්පත පළ කරනවා. අනුරලා ජනපති හමු නොවේයි ඔය අටමඟලයට අපි නැහැ සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ප්‍රකාශයක් උපුටාගෙන තිබෙන්නේ. සාකච්ඡාව සඳහා සහභාගී නොවෙනවා. එම පක්ෂයේ ස්ථාවරයේ ලිඛිතව ජනාධිපතිවරයාට යැවීමට තීරණය කර ඇති බවයි සැලවන්නේ. මව්බිම පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන විපක්ෂ නායකවරයා මේ සම්බන්ධව කරන ප්‍රකාශය සර්වපාක්ෂික ටෙලිනාට්‍යයකට එකඟ වන්න බැහැ. නිර්මාණී ගුණරත්න කරන වාර්තාව පාර්ලිමේන්තුව හරහා බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් ගොඩනගමින් රට ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවයි පුවත දක්වා තිබෙන්නේ. අනුර සඳුන් හෙත්ති මහතා කියනවා අටමඟලයට අපි යන්නේ නැහැ කියලා. විපක්ෂ නායකවරයා කියනවා ටෙලිනාට්‍යයට අපි සූදානම් නැහැ කියලා. ඒ නිසා සර්වපාක්ෂික අවශ්‍යතාවය තිබෙන්නේ රටේ ජනතාවට. දේශපාලන පක්ෂ නායකින් ඒ දේ කරන්නට ඕනේ කියලා මව්බිම් පුවත්පතේ පුවතකට අවධානය යොමු කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන සජ්ජබේ මත දෙකක් කියලායි මෙහි දක්වා තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ පිළිබඳව කරන ලද ප්‍රකාශයක් තමයි උපුටාගෙන තිබෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ කොටසක් කැමති නැති බවයි එමගින් දක්වා තිබෙන්නේ. අද පුවත්පත වාර්තා කරන පුවතකට අවධානය යොමු කරන්නේ පාර්ලිමේන්තුව අද දින සිට දින 3ක් රැස් වෙයි කියලා දක්වා තිබෙනවා. අයවැය අද
22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට කියලත් මෙහි දක්වා තිබෙනවා. දිවයින පුවත්පතේ පුවතකට අවධානය යොමු කරනවා. අද 9 වෙනිදා ගෙවුණු 9 වෙනිදා අප්‍රේල් 9 මැයි 9 ඊට පස්සේ ජූනි මාසේ ටිකක් සද්ද නැතුව තිබුණා. ජූලි මාසේ 9 ඊට පස්සේ අගෝස්තු මාසේ 9 වෙනිදා නැවත අරගලකරුවන් පාරට බහැලා උද්ඝෝෂණ කරන්නට සූදානම් බවයි විවිධ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා කළේ. දිවයින පුවත්පත වාර්තා කරනවා අද කොළඹ ආරක්ෂාව දැඩි කරයි කියලා. හේමන්ත රන්දුණු ලියන වාර්තාවෙන් උපුටා ගන්නේ රජයට විරෝධය පළ කරමින් අරගලකරුවන් විසින් අද දින විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට සූදානම් කර ඇති බැවින් මෙසේ කොළඹ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් පවසා සිටි බවයි පුවත දක්වා තිබෙන්නේ. දිනමින පුවත්පත මේ හා බැඳුණු පුවත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ජනතාව පීඩා කරන පොදු දේපලට හානි කරන උද්ඝෝෂකයන් අත්අඩංගුවටගෙන උසාවි දාන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කරයි කියලායි පුවත දක්වා තිබෙන්නේ. දිවයින පුවත්පතේ පුවත මේ ආකාරයෙන් වාර්තා කරනවා. අද විරෝධතාවලට උසාවි තහනමක් නැහැ. පොලිසියේ ඉල්ලීම උසාවිය ඉමත දමයි යනුවෙන්. අරුණ පුවත්පත වාර්තා කරනවා පුවතක් ජෝසප් ස්ටාලින් මහතා පහුගිය දවසේ අත්අඩංගුවට ගත්තා. පහුගිය කාලේ කරන ලද කාරණාවක් සම්බන්ධව ඊයේ දවසේ ජෝසප් ස්ටාලින් මහතාට අප ලැබුණු බව අරුණ වාර්තා කරනවා. අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවටගෙන දින 5ක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අප මත මුදාහරින ලෙස අධිකරණය ඊයේ නියෝග කළ බවයි පුවත දක්වා තිබෙන්නේ. ඒ වගේම අරගලය හා බැඳුණු කාරණා සම්බන්ධව පුවත් ගණනාවක් වාර්තා වෙනවා. අද පුවත්පත වාර්තා කරනවා ජනපති මැදුරට ගිය 32ක් අත්අඩංගුවට ගැනීමට සොයයි යනුවෙන් දක්වා තිබෙන්නේ. ඉන්දික හේවා විතරණ ලියන වාර්තාව පහුගිය දවස්වල මහා උස්හඬින් අරගල කළා. ඇතැම් පාර්ශව මේ මැද ඉඳලා විවිධ අක්‍රමිකතා කළා සහ කඩාකප්පල්කාරී වැඩ කළා. ඔවුන් සොයන්නට විමර්ශනය කරන ආකාරයයි දැන් දකින්නට ලැබෙන්නේ. දිනමින පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන්නේ විමර්ශන ආරම්භීම සමග ජනපති මැදුරට රිංගු කෝටිපති ව්‍යාපාරිකයා රටපණේ කියලා පුවතක් වාර්තා වෙනවා. අරගලකරුවන් සමග ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අය සමග සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීම සමග එම ව්‍යාපාරිකයා රටින් පිටව ගොස් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරන බවයි පුවත දක්වා තිබෙන්නේ. ඒ වගේම තවත් ඉතාමත්ම ආందోලනාත්මක පුවතක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරනවා. අරුණ පුවත්පතේ පිළිබඳ මෙසේ වාර්තා කරනවා. නැවට බාධා කිරීම මෝඩ වැඩක්. චීන ලංකා වැඩවලට අත දාන්න එපා. චීනය ඉන්දියාවට කියයි යනුවෙන් පුවත දක්වා තිබෙන්නේ. චීන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව දක්වන විරෝධය අඥාන බැවින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සාමාන්‍ය ගණදෙනු වලට බාධා නොකරන ලෙස චීනය ඉන්දියාවට බල කර ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. යුවන් වැන් 5 නැමැති චීනයේ ඔත්තු බැලීමේ පහසුකම් සහිත අධිතාක්ෂණික නෞකාව ලබන 11 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණා. එම නෞකාව තම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඉන්දියාව ඊට විරෝධය පළ කළා. එම විරෝධය හමුවේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ලබා දී තිබූ අවසරය පසුගිය සිකුරාදා අවලංගු කරනු ලැබූ බවයි පුවත දක්වා තිබෙන්නේ. අරුණ පුවත්පතේ මේ හා බැඳුණු පුවත මෙලෙස වාර්තා කරනවා. චීන තානාපති කාර්යාලය ලංකාවෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි. නයන තරංග ගමගේගේ වාර්තාව යුවන් වැන් 5 නැමැති සිය අධිතාක්ෂණික පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් ලබා දෙන ලෙස කොළඹ චීන තානාපති කාර්යාලයේ රජයෙන් ඉල්ලා ඇතැයි පුවත වාර්තා කොට තිබෙනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අවධානය යොමු කරන්නේ පාලන පැලන්තියෙන් එහෙම නැත්නම් පාලක පාර්ශවයෙන් තමයි බොහෝ විට අක්‍රමිකතා සිදුවෙන්නේ, දූෂණ පැවැත්වෙන් සිදුවෙන්නේ. මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස උපුටා ගන්නේ OT වැඩි වෙන ලෙසට සේවා මුර හදාගෙන දුම්රිය සමීති 2 කෝටි 40කට ගහලා කියලයි පුවත දක්වා තිබෙන්නේ. අතිකාල දීමන ලබා ගැනීමේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු සංගමය හා නියාමකීන්ගේ සංගමය විසින් කරන ලද මූල්‍යමය වංචාවක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 40කට අධික මුදලක් අහිමි වී ඇතැයි ජාතික විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. මව්බිම පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලයට අපි අවධානය යොමු කරන්නේ කුරුණෑගල රෝහලේ රෝගීන්ගේ ෆයිල් 1000ක් අතුරුදන්. ලිපිගොනු ජනලයෙන් පැන්නූ බවට සැකයක් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භයි කියලා පුවත දක්වා තිබෙනවා. කීර්ති මෙන්ඩිස් ලියන වාර්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේඛනාගාරයේ තැන්පත් කර තිබූ දරු ප්‍රසූතීන් සහ විවිධ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ සියලු දත්ත ඇතුළත් ලිපිගොනු 1000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුවත දක්වා තිබෙන්නේ. කුමන කාරණාවකට ගෙනිච්චාදැයි පුවත තුල කරුණු වාර්තා වෙන්නේ නැහැ. අරුණ පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන්නේ ප්‍රාදේශීය සහ නගර සභා 10කට උසස් වීම කියලායි දක්වා තිබෙන්නේ. උදේජීව ඒකනායක කරන වාර්තාව නගර සභා සහ ප්‍රාදේශීය සභා 10ක් මහනගර සභා සහ නගර සභා බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි පුවත දක්වන්නේ. මේ ලංකාව පුරා පළාත් පාලන ආයතන 341ක් තිබෙනවා. එයින් 276ක් පළාත් පාලන ආයතන ලෙස නම් වෙලා තිබෙන්නේ. දිවයින පුරා මහනගර සභා 24ක් තිබෙනවා. ප්‍රාදේශීය ඒ වගේම නගර සභාවල ඒ කියන්නේ මහනගර සභා 24යි නගර සභා 14යි. ඒ අනුව අලුතින් නගර සභා මහනගර සභා බවට පත් වෙනවා 7ක්. ඒ වගේම ප්‍රාදේශීය සභා 3ක්
නගර සභා බවට පත්වන බවයි පුවත වාර්තා කොට තිබෙන්නේ. අරුණ පුවත්පතේ පුවතකට අවධානය යොමු කරනවා. කොවිඩ් ව්‍යසනය පහුගිය කාලේ අපිට මහත් ඉස්සරදයක් වුණා. නැවත එහි හිස වීමක් පිළිබඳ තැනින් කොනින් නැසෙනවා. කොවිඩ් වැඩි රැස්වන්නේ බලාගෙනයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කරන ප්‍රකාශය. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩි වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ කිසියම් මහජන ඒකරාශී වීම සිදු කරනවා නම් එම අවස්ථාවේදී දැඩි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළ බවයි පුවත දක්වා තිබෙන්නේ. දිවයින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. පහුගිය දිනවල කතාබහට ලක්වුණු කාරණාවක් මෙලෙස වාර්තා කරන්නේ සිංහ රාජ්‍ය මැදින් පාරවල් නැහැ. ජේ අබේනායක ලියන වාර්තාව ලෝක උරුමයක් වන සිංහරාජ්‍ය රක්ෂිත වනාන්තරයේ මැදින් කුමන කරුණක් නිසා හෝ මින්මතු මාර්ග සකස් නොකරන බවත් මේ වන විට සකසා ඇති මාර්ග පුළුල් කිරීමට හෝ රක්ෂිත භූමියට අයත් වනාන්තර එලිපෙහෙලි කිරීමක් සිදු නොකිරීමට වග බලා ගන්නා බවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ නීතිපතිවරයා මගින් අභියාචනා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි පුවත දක්වා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයට අපි අවධානය යොමු කරන්නේ පොදු රද මඬලු කෙලිබිමේ විරු දියණියට ගුවන් තොටේදී හරසර කියලායි දක්වා තිබෙන්නේ. එංගලන්තයේ බර්මින්හෑම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මව්බිමට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරු තොට ක්‍රීඩිකාව කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් මැදිරියේදී පදක්කමක්ද අතැතිව සිය මව පියා සහ නැගණිය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි ඡායාරූපයේ දක්වා තිබෙන්නේ. අපි දවසේ කතුවරයෙකු කරන අනාවරණයකට අවධානය යොමු කරනවා. අද දිවයින කතුවරයා කරන අනාවරණයටයි අවධානය යොමු වන්නේ. කුණු හිත අදට මෙපමණයි කියලායි කතුවරයා ලියන්නේ. ඉදිරි මාස 6 භයානකම මාස 6 විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවාට ඒ මාස 6 තුල කුසගින්න මිය යාමට සිදුවන බවට වන ඉඟියක් දැන් අප තුල තිබෙන බවයි දක්වා තිබෙන්නේ. ඒට හේතු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව තිබෙනවා. පිටකොටුවේ වෙළඳ සංගමේ ප්‍රකාශකයෙක් දිවයිනට පැවසු පරිදි පරිප්පු සීනි හාල් සැමන් වීලුණු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිල මේ වන විට පහත දබා තිබෙනවා. ඒ අනුව රුපියල් 650ට අලෙවි කළ පරිප්පු කිලෝව රුපියල් 420 වෙලා තිබෙනවා. රුපියල් 380ට අලෙවි කළ සීනි කිලෝව රුපියල් 260 වෙලා තිබෙනවා. රුපියල් 2200ට අලෙවි වූ වියලි මිනිස් කිලෝව රුපියල් 1300 දක්වා අඩු වෙලා තිබෙනවා. මේ වගේ තොග මිල ගණන් අඩු වූ බව කතුවරයා දක්වනවා. හැබැයි ගමේ කඩේදී මේවා මිලට ගන්න බැහැ කියලා කියනවා. ඒ නිසා කළු කඩ පිළිබඳ විවෘත ආර්ථික වෙළඳ පොලේ පවතින කාරණාවන් පිළිබඳ කතුවරයා දක්වනවා. ඒ නිසා විටක සමාජවාදී රටවල් වල තිබෙන තත්වයන් ලංකාවට ආදේශ කරන්නට උත්සාහ කරොත් හොඳයි. නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටකට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ සුදුසු නැති බව තමයි කතුවරයා කියන්නේ. හැබැයි ඒ එසේ කළ යුතුද කියලා ප්‍රස්තුත සහිතව කතුවරයා අහනවා. දවසේ කාටුන් කීපයකට අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ හසන්ත වික්‍රමසිංහගේ Facebook කාටුනේට පළමුව අවධානය යොමු කරනවා. මිත්‍රයෝ දෙන්න බස් නැවතුම් පොලේ ඉඳලා සාකච්ඡාවක්. එක මිත්‍රයෙක් කියනවා හැම නවවෙනිදාකම නායකයෙක් එළවනවා කියලා සරත් ෆොන්සේකා කියන්නේ කියලායි කියන්නේ. අනෙක් මිත්‍රයා කියනවා හීනෙන් බය වෙලා දොඩවනවා වෙන්න බැරිද කියලා අහනවා. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරන්නේ නායකතුමායි සරදමුයි අතර සාකච්ඡාව. නායකතුමා කියනවා අද 9යි කියලා. ඒ කියන්නේ අද 9 වෙනිදා කියලා. සරදම් නම් අහන්නේ බලමු ෆීල් මාර්ෂල් වෙල් විදානේ වෙයිද කියලා ප්‍රස්තුත සහිතව අහනවා. දිනවෙන පුවත්පතේ අංචනගේ කාටුන් වෙත අවධානය යොමු කරන්නේ මගෝඩිස්යි ලොක්කයි අතර සාකච්ඡාව. ලොක්ක මගෝඩිස්ට කියනවා මගෝඩිස් ඩලස් පිළ තනතුරු ගන්නේ නැතිලු කියලා. මගෝඩිස් නම් කියන්නේ එතකොට අනතුරක් නෑනේ. වගකීමක් බාරගත්තේ නැත්නම් අනතුරක් නෑනේ. එහෙමයි කියන්නේ. අපි දවසේ කවි දෙකකට අවධානය යොමු කරනවා. පළමුව දිවයින පුවත්පතේ අනුරාධගේ කවියට අවධානය යොමු කරන්නේ සර්වපාක්ෂික රජයට එනවා කියා විමලුත් නෑලු කිසිදා පෙම් පතක ලියා ආසයි බයයි මං වාගෙම වුනිද ඔයා කියමින් සජිත් විමසුවා දුරට තියා කියලායි කියන්නේ. ඕකයි තත්ත්වේ කවියෙන් එහෙමයි කියන්නේ. ලංකාදීප පුවත්පතේ තලන්ගේ අනේද කියන්නේ කවියට අවධානය යොමු කරන්නේ සර්වපාක්ෂික රජයට මන බැඳ රිංගන ලකුණු ඇත හොර දූෂිත යන්ද මීයක් වුණත් බලු වලිගය මුල බැඳ පැණියයි කියා ලෙව කන්නට පුළුවන්ද කියලායි අහන්නේ. සමගින් දවසේ පත්‍ර වලින් සමුගෙන යන්නට අවසරයි. ඔබට යහපත් සුවදායි දිනයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.